at 12. ආයුබෝවන් එක්වන් අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය live at 12 සමගින් මම මුදිත විජේසුන්දර මම ඉෂාරා සමරසිංහ අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල සම්බුදු තෙමගුල සිහි කරමින් රටපුරා බෞද්ධ ජනතාව නිවෙස්වල සිට ආගමික වතාවත්වල කොවිඩ් ආසාදිත රැඳවියෙක් මාතරදී පලා යද්දී තවත් රෝගියෙක් කොළඹ රෝහලකින් පැන යයි. චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අද අලියව දිවයිනට. සයිනොවැක් එන්නත අපේ රටේ සහ චීනයේ හවුල් නිෂ්පාදනයක් හැටියට ඉදිරි මාස 2ක පමණ කාලයේදී අපේ රට තුල නිෂ්පාදනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න තවදුරටත් බහලුම්වල තිබූ ද්‍රව්‍ය මේගමුව අවට වෙරළ තීරයට පාවී එන ද්‍රව්‍ය ඇල්ලීමෙන් වළකින ලෙස ජනතාවට උපදෙස්. සුපර් ලීග් තරඟාවලියේ පෙරමුණ බංගලාදේශයට හිමිවද්දී ශ්‍රී ලංකාව 12 වෙනි තැනට. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදුවීම සහ පිරිනිවන් පෑම යන තෙමගුල සිහි කෙරෙන අසිරිමත් වෙසක් පුර 15ක පොහොය ආදාය. ලොව පුරා පවතින ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බෞද්ධ ජනතාව මෙවර වෙසක් උත්සවය නිවෙස් තුලම හිඳමින් ආපින් සහ ප්‍රතිපත්ති පූජාවල නිරත වනවා. ස්වර්ණවාහිනිය මෙවර වෙසක් පුන් පොහෝ දින ස්වර්ණ වර්ණ වෙසක් වැඩසටහන් මාලාව ගෙන එන්නේ කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින්. යථාර්ථය හඳුනා ගන්නට ලෝකයේ මේ උදා වුණු වෙසක් පොහොය දවස අපට මඟ කියා දෙනවා. ඔබ නිවසේ රැඳී සිටියේදී අප වෙහෙරේ රැඳී සිටමින් අද දවස පුරාවටම අමාදහර වෙසක් පුර 15ක පොහොදා පුණ්‍යවන්ත වැඩසටහන් ඔබ වෙනුවෙන් සිද්ධ කරන්නට අපි අප කැපවන්නට තීරණය කළා. දැන් කවුරුත් සාදුකාරයක් පවත්වන්න. වෙසක් පුන් පොහෝ දින ස්වර්ණ වර්ණ වෙසක් වැඩසටහන් මාලාව අද උදෑසන 6ට ආරම්භ වුණේ අටසිල් සහ බුද්ධ වන්දනාවෙන්. එය මෙහෙවනු ලැබුවේ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය වතුරුවිල සිරි සුජාත ස්වාමින් වහන්සේ. සුකෝ බුද්ධානං උපාදෝ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණු අද දවස ලෝකේටම සැපයක් උදා කෙරෙන දවසයි. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය. සියලු කෙලෙසුන් නසා ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත්වීම. උදැසන 7ට තරුණ සිතට බොදු සිසිල වැඩසටහන පැවැත්වුණේ පූජ්‍ය මැදවල ධම්මචාරිණී මෙහෙණින් වහන්සේගේ වැඩමවීමෙන්. ඔබ හැම වෙලේම ඉන්නේ ඔබේ හිත තුල තරහවෙන්, ක්‍රෝධයෙන්, කෝපයෙන්, පීඩණයෙන් නම් මේ වෛරසය කොහෙන් හරි ඔබේ ඇඟට ඇතුල් වෙන්න පුළුවන්. ඒ නිසා මේ මානසිකව ශක්තිමත් වීම, මානසිකව නිදහස ලැබීම කියන එක බුදුරජාණන් වහන්සේ තරම් අගය කරපු කෙනෙක් මේ ලෝකේ තවත් නැහැ. අමාදහර ධර්මදේශනාව අද පවත්වන්නට යෙදුනේ හිඟුරක්ගොඩ හතමුණ ශ්‍රී ගංගාරාම විහාරවාසී පූජ්‍ය මැදිරිකිරියේ සිද්ධාර්ථ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. බණ ඇහිීමේ කලාව ක්‍රමවේදයේ න්‍යාය තමයි සුනාත ධාරේත චරාත ධම්මේ හැටියට බුදුන් වහන්සේ පැහැදිලි කළේ. සුනාත කිව්වේ හොඳින් අහන්න, අවධානයෙන් යුක්තව අහන්න, උවමනාවකින් යුක්තව අහන්න. උදැසන 8ට පූජ්‍ය කොළොන්නාවේ සිරි සුමංගල හිමියන් විසින් අද අරලියගහ මන්දිරයේදී අමාතම් සිසිල ධර්මදේශනාව පැවැත් වූ අතර එම දේශනාව ස්වර්ණවාහිනිය ඔස්සේ සජීවී ලෙසින් විකාශය කෙරුණා. ඒ සුන්දර ලස්සන දවස මහ පාරවල් දිගේ දන්සැල් එලවා කන්න දීපු රට, මිනිසු නතර කර කර බත් කටක් කාලා යන්නේ කියාපු රට, මිනිසුනේ අද මුළු ලෝකෙම වෙලාගත්තු ව්‍යසනයක්. අමාදහර දහම් සභාව අද පෙරවරු 10ට ආරම්භ වූ අතර ඒ සඳහා පූජ්‍ය දොඩම්පහළ රාහුල ස්වාමින් වහන්සේ හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සහභාගී වුණා. අද සවස 1ට යුගාසන කාව්‍යමය ධර්මදේශනාව පැවැත්වෙන අතර ඒ සඳහා පූජ්‍ය මහබුලන්කුලමේ ගුණරත්න ස්වාමින් වහන්සේ හා පූජ්‍ය පදිය පැලැල්ලේ පඤ්ඤාජෝති ස්වාමින් වහන්සේ වැඩම කිරීමට නියමිතයි.
සවස 4:30ට අසෙනියස්වර මනුගුණගී වරුණ වැඩසටහන පූජ්‍ය පාතේගම ඥානීස්සර ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් එය පැවැත්වෙනවා. සවස 5:30ට පුනර්ජීව ආශිර්වාද පූජාව අද මෙහෙවීමට නියමිතව ඇති පූජ්‍ය මසැනේ විජිත ස්වාමින් වහන්සේ විසින්. ස්වර්ණ වර්ණ වෙසක් වැඩසටහන් මාලාව අද අවසන් වන්නේ රාත්‍රී 10ට සාධුනාද බැති ගීතාවලියෙන්. මේ අතර අදට යෙදී ඇති උතුම් වෙසක් මංගල්‍ය වෙනුවෙන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා විපක්ෂ නායකවරයා මෙන්ම කාදිනල් හිමිපාණන්ද වෙසක් දින පණිවිඩ නිකුත් කර තිබෙනවා. රටේ පවත්නා වසංගත තත්ත්වය සැලකිල්ලටගෙන සංකේතවත්ව පමණක් වෙසක් මහෝත්සවය පවත්වන ලෙස ත්‍රෛනිකායක මහානායක ස්වාමින් වහන්සේ කළ අනුශාසනාව සිද්ධි දරාගනිමින් සියලු රටවැසියාගේ ආරක්ෂාව සීම සුබ සිද්ධියත් සලකා අසිරිමත් තෙමගුල ශ්‍රද්ධා පෙරදැරිව සිහි නුවණින් යුතුව සැමරීමට කටයුතු කළ යුතු බව වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. පසුගිය වසරේ මෙන්ම මෙම වසරේද ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් සාමූහික පින්කම්වල නියැලීමට ඇති අවස්ථාව සෞඛ්‍යංශ නිර්දේශ මත තාවකාලිකව අත්හිටුවීමට සිදු වූ බවද ජනාධිපතිවරයා සිය පණිවුඩයෙන් පෙන්වා දෙනවා. ඒත් උතුම් තෙමකුල සිහිපත් කොට තම තමන්ගේ නිවෙස් තුළම රැඳී සිටිමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවේ යෙදීමට එය බාධාවක් නොකරගත යුතු බවද ජනාධිපතිවරයා නිකුත් කළ වෙසක් දින පණිවුඩයේ සඳහන්. උතුම් වෙසක් සමයේ සැදැහැ සිතින් පෙහෙවස් රකිමින් සැදැහැවත්ව පුරණ පිළිවෙතින් රටේත් ලෝවැසි සියලු ජනතාවගේත් කායික මානසික සියලු පීඩා දුරුවේවායි ප්‍රාර්ථනා කරන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය වෙසක් දින පණිවුඩයෙන් පෙන්වා දෙනවා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද වෙසක් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් වෙනදා ඉමහා තරසරින් සමරන වෙසක් මංගල්‍ය මෙවර සැමරීමට සිදුවී ඇත්තේ ලෝපුරා පැතිර යන කොයිඩ් වසංගත තත්ත්වය හමුවේ. ඒ නිසා බෞද්ධ දර්ශනයේ එන ඉගැන්වීම් ප්‍රායෝගිකව වටහා ගැනීමටත් බුදුන් වහන්සේ වඩාත් අගයකොට සැලකූ ප්‍රතිපත්ති පූජාවන්ට නැඹුරුවීමටත් මෙම කාලය වඩාත් යෝග්‍ය බව මගේ විශ්වාසයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය නිවැරදිව අවබෝධ කර ගැනීම මෙවන් අභියෝගාත්මක කාලයකට මුහුණදී ධර්මානුකූල ජීවත්වීම සඳහා මනා පිටුබලයක් සපයනවා. උත්තරීතර බුදුදහම බෞද්ධයන්ට පමණක් නොව සමස්ත මිනිස් සංගතියටම උරුම වූවා. සියලු ලෝ සතුනට ඉවසීම, දයාව, කරුණාව හා මෛත්‍රිය පිරි ශ්‍රී සුබ වෙසක් මංගල්‍යයක් වේවා. වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ අතීත යුගයේ සිටම වසංගත රෝග, දුර්භික්ෂ බිය, නියක ආදී විපත් හටගත් සෑම අවස්ථාවකදීම තෙරුවනේ අනන්ත බලය ලෝකවාසීන්ටත් සිරිලක් වැසි ජනතාවටත් පිළිසරණක් වූ බව සත්‍යයක් බවයි. සුබාදහමට සමීපව ස්වකීය ජීවිතයේ උත්තම අවස්ථාවන් සියල්ල සඵල කරගත් බුදුරජාණන් වහන්සේ එයින් ගම්‍ය කළේ සුබාදහම උදෙසා තමන් වහන්සේ තුළ පැවති අසීමිත භක්ති ආදරය බවද විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. මේ අතර වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් අගරාධිපති අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පෙන්වා දෙන්නේ රටක් වශයෙන් කොරෝනා ව්‍යසනයෙන් පීඩා විඳිමින් සිටින මොහොතක බුදුන් වහන්සේගේ උතුම් වූ තෙමගුල වඩාත් උත්කර්ෂවත්ව සමරන්නට නොහැකි වුවත් එහි දහම් පණිවුඩය ගැඹුරින් ජීවත් කරවීමට මේ අවස්ථාවක් කරගත හැකි බවයි. අප කුමන ආගමකට අයත් වුවද අප ජීවිත දැහැමිව ගත කිරීමට මෙම ආධ්‍යාත්මික පසුබිම මහඟු අත්වැලක් වී ඇති බව කිව යුතු බවද කාදිනල් හිමිපාණන් නිකුත් කළ වෙසක් දින පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්. සමස්ත බෞද්ධ ජනතාව ආගමික හා ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය දෙමින් සමරන වෙසක් උදාව මෙවර නිවසටම වී සැමරීමටයි සිදුව තිබෙන්නේ. පවතින කොරෝනා වෛරසය හමුවේ බොහෝ විහෙර විහාරස්ථාන අද දක්නට ලැබුණේ ජනතාවගෙන් හිස්වයි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ බොදු තෙමගුල සිහි කරන වෙසක් පුන් පොහෝ දින මෙවර සමස්ත බෞද්ධ ජනතාවට සැමරීමට සිදුව තිබෙන්නේ කොරෝනා උවදුරට මුහුණ දෙමින්. ඒ හේතුවෙන් සැදැහැවතුන් තම නිවසටම වී ආගමික හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් වෙසක් පොහොය සමරනු ලබනවා. පවතින කොවිඩ් වසංගතය හමුවේ බොහෝ විහෙර විහාරස්ථානවලට අද දිනේදී ජනතාව නොපැමිණි අතර ආගමික හා ප්‍රතිපත්ති පූජාවන් එම විහෙර විහාරස්ථානවල වැඩ සිටින මහා සංඝරත්නය විසින් සිදු කරනවා.
මීට පෙර වෙසක් පොහෝ දිනයන් වලදී ජයශ්‍රී මහා බෝ සමිඳුන්ට වන්දනාමාන කිරීම සඳහා දහස් ගණනින් සැදැහැවතුන් පැමිණියද අද දක්නට ලැබුණේ ජනතාවගෙන් තොර පුදබිමක් ලෙසයි. මේ අතර ශ්‍රී දන්තධාතුන් වහන්සේ වැඩවසන ශ්‍රී දළදා මාලිගාවද අද සැදැහැවතුන්ගෙන් තොරව පැවතුනා. මේ අතර ඓතිහාසික කැලණී රජමහා විහාරස්ථානයේද සැදැහැවතුන්ගෙන් තොර පුදබිමක් ලෙසයි අද දක්නට ලැබුණේ. දිවයිනේ අනෙකුත් විහෙර විහාරස්ථානවලටද ජනතාව පැමිණ නොසිටින ආකාරය අද දැකගන්නට හැකි වුණා. කළුතර බෝධීන් වහන්සේ අභියසට ගොස් ඒ වන්දනාමාන කිරීමටද අද අවස්ථාව හිමි නොවූ අතර ඇතැම් බැතිමතුන් මාර්ගයේ දෙපස සිට වන්දනාමාන කරන ආකාරය දක්නට ලැබුණා. වෙසක් පුන් පොහෝ දිනවලදී ජනතාවගෙන් පිරී ඉතිරෙන මුල්කිරිකල රජමහා විහාරස්ථානය, ගල් විහාරය, මිරිසවැටිය, රුවන්වැලි මහසෑය ඇතුළු විහෙර විහාරස්ථාන සියල්ලක්ම පාහේ සැදැහැවතුන්ගෙන් තොර ප්‍රදේශ බවටයි පත්ව තිබෙන්නේ. ඓතිහාසික කතරගම පුදබිම සහ කිරිවෙහෙර ආශ්‍රිතවද වෙසක් සැමරුම් උත්සව දක්නට නොලැබුණද සම්ප්‍රදායික ලෙස ආගමික චාරිත්‍ර වාරිත්‍ර පමණක් අද දින තුල සිදු කරනු ලබනවා. කෙසේ වෙතත් පවත්නා තත්ත්වය හමුවේ වෙහෙර විහාරස්ථානවලට පැමිණ බොදු තෙමකුල සැමරීමට අවස්ථාව හිමි නොවුනද බොහෝ සැදැහැවතුන් ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් තම නිවෙස්වල සිටම අද ආගමික වතාවත්වල නිරත වුණා. මේ අතර මෙවර වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් දිවයින පුරා බන්ධනාගාරගත සිරකරුවන් 260 දෙනෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර තිබෙනවා. එමෙන්ම දරුණු ගණයේ අපරාධකරුවන් හැර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබූ සිරකරුවන්ගේ දඬුවම අද සිට වසර 25ක් දක්වා අඩු කිරීමට ක්‍රියා කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේ. නිරිතදිග මෝසම් තත්වය මේ වන විට දෙවයින හරහා ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. නිරිතදිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් සබරගමු පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75කට වැඩි වැසි ඇතිවන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයින හරහා සුළඟේ වේගයද විටින් විට පැයට කිලෝමීටර 50 හෝ 60 දක්වා වැඩි විය හැකි බවයි ඔවුන් පවසන්නේ. විශේෂයෙන්ම මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 දක්වා වැඩි විය හැකි බවද කලගුණ නිවේදනයේ සඳහන්. දිවයිනේ බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල තවදුරටත් අපි වැසි තත්ත්වය බලාපොරොත්තු වෙනවා ඕනෑම අවස්ථාවක. හැබැයි ඒ වැසි සමග සූර්යාලෝකයේ වැටෙන අවස්ථාත් දිනේ පුරා තියෙන්න පුළුවන්. සුළඟේ වේගයත් අඩුවීමක් තමයි තියෙන්නේ. නමුත් පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයක් තියෙන්න පුළුවන්. පසුගිය දිනවල බලපාපු යාස් සුළි කුණාටුව ක්‍රමයෙන් දිවයිනෙන් බැහැරට දැන් ගමන් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේක අද දහවල් කාලයේ වෙනකොට උතුරු ඔදිසා වෙරළබඩ තීරයෙන් ඉන්දියාවේ වෙරළබඩ තීරයෙන් ගොඩබිමට ඇතුළු වෙන ලකුණු තමයි පහළ වෙලා තියෙන්නේ. පසුගිය දින කිහිපය පුරාවට රත්නපුර දිස්ත්‍රික්කයට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් කළුගඟ සහ වේගඟ යන ගංගා පිටාර මට්ටමට පැමිණියා. අප වාර්තාකරු පැවසුවේ මේ වන විට ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් පහව යන බවයි. කෙසේ වෙතත් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සහ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාම සීමා වසම් 10කට අධික සංඛ්‍යාවක් මේ වන විටත් ගංවතුර තත්ත්වයෙන් පීඩා විඳිනවා. රත්නපුර දිස්ත්‍රික්කයට වැසි ඇදහැළුණහොත් ඇතිවිය හැකි ගංවතුරෙන් පීඩාවට පත්වන පුද්ගලයින්ට සහන සැලසීම සඳහා යුද හමුදා අනුකණ්ඩයක් සමන් දේවාලයේ ගොඩනැගිල්ලක ස්ථාපනය කර තිබෙනවා. වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගම්මාන කිහිපයක් කරහා හමාගිය සුළං හේතුවෙන් මේ වන විට ගම්මාන කිහිපයක නිවාස 33කට හානි සිදුව තිබෙනවා. තද සුළං හේතුවෙන් වැල්ලවාය දෙකේ කණුව ප්‍රදේශයේ විශාල ගසක් පෙරලීමෙන් ත්‍රිරෝද රථයකටද හානි සිදු වුණා. අප වාර්තාකරු පැවසුවේ ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයටද බාධා මතු වූ බවයි. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලටත් තවදුරටත් කඩින් කඩ වැසි සහ පවතින සුළං හේතුවෙන් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම පස්කඳු කඩා වැටීම් වාර්තා වනවා. ඇතැම් ස්ථානවල විදුලි රැහැන් මතට ගස් පෙරලීමෙන් විදුලි බල සැපයීමට බාධා මතුව ඇතැයි අප වාර්තාකරු පැවසුවා.
ඉහළ කොත්මලේ ජලපෝෂක ප්‍රදේශවලටද තවදුරටත් වැසි ඇදහැලෙන අතර හේතුවෙන් එම ජලාශයේ එක් වාන්දුරටුවක් තවදුරටත් විවෘතව පවතිනවා. මේ අතර යාස් සුලිකුණාටුවේ බලපෑම නිසා තවදුරටත් දීවර සහ නාවක කටයුතුවල නොයෙදෙන ලෙස කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. මෙම අනතුරු ඇඟවීම පසුගිය දින කිහිපය පුරාවට කර තිබියදීත් ත්‍රිකුණාමලය තිරකඩවූර් ගම්මානයෙන් දීවර කටයුතු සඳහා මුහුදුගිය යාත්‍රාවක් අතුරුදන්ව තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ පසුගිය 23 වෙනිදා මුහුදුගිය දීවරෙන් තිදෙනෙකු එලෙස අතුරුදන්ව ඇති බවයි. ඊයේ පෙරවරුවේ එම දීවර යාත්‍රාව සොයා තවත් යාත්‍රා 10ක් පමණ යොදා ගැනීමෙන් මෙහෙයුම් සිදු කළද අනතුරටපත් යාත්‍රාව සොයා ගැනීමට හැකි වී නැහැ. කොළඹ වරාය ආසන්නයේ ගිනි ගනිමින් ඇති නෞකාවේ සිට මුදා ගැන්නු ඉන්දිය ජාතිකයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වී තිබෙනවා. නෞකාවේ බහලුම් තුල සිදු වූ පිපිරීමත් සමග එහි කාර්ය මණ්ඩල සමාජිකයින් ඉවත් කර ගැනුණු අතර එහිදී තුවාල ලබා සිටි ඉන්දිය ජාතිකයින් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා. කොළඹ වරායට වයඹ දෙසින් මුහුදේ නැංගුරම්ලා තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගෙන්න එහි අභ්‍යන්තරයට පැතිරීමත් සමග එහි සිටි කාර්ය මණ්ඩල සමාජිකින් 25 දෙනා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ මුදා ගැනුණා. නෞකාවේ ගෙන්න එහි අභ්‍යන්තරයට දැඩිව පැතිර යාමත් සමග පිපිරීම් කිහිපයක්ම සිදු ඇති අතර ඒත් සමගින් නෞකාවේ ගබඩා කර තිබූ බහලුම් 8ක් මුහුදට වැටී තිබෙනවා. ඒ සමගින් බලධාරීන් විසින් ජනතාව දැනුවත් කෙරුණේ එම ද්‍රව්‍ය ඇල්ලීමෙන් වළකින ලෙසයි. යම්කිසි ආකාරයකින් බහලුමක් හෝ යම්කිසි ද්‍රව්‍යයක් සාගරයේ සිට වෙරළට ගොඩබිමට ගසාගෙන පැමිණියොත් ඒවා විවෘත කරන්නට සහ ඒවා ආසන්නට යන්නට යන්නේකෙන් වළකින්න කියලා අපි ඉල්ලා සිටිනවා. නෞකාවෙන් විසිරුණු එම ද්‍රව්‍ය අද පෙරවරුවේ වත්තල උස්වැටකේ යාව ප්‍රදේශයේ සිට මීගමුව මුහුදු තීරයේ දෙසට ගොඩගසමින් ඇති ආකාරය එහි ගිය අපට දැක ගන්නට හැකි වුණා. බලධාරීන් ජනතාව දැනුවත් කොට තිබුණත් එම ගොඩගසා තිබූ ද්‍රව්‍ය අතර තිබූ ඇතැම් දේ රැගෙන යාමට ප්‍රදේශවාසීන් උදෑසන සිටම පැමිණ තිබුණේ පවතින සංචරණ සීමාද නොතකමින්. චොක්ලට් කිට් කැට් ඒ ආපුව තමයි කොහොමද මේ කීයේ ඉඳන්ද මේවා එන්නේ අයියේ මම මේ පාන්දර පාටි ඉතර මිරින්ඩා වැල්ලට ප්ලාස්ටික් චොකලට් බිස්කට් ජාති ඒවා තමයි තියෙන්නේ මේ ප්ලාස්ටික් ප්ලාස්ටික් කැපුම්ගොඩ සෙත්තප්පාඩුව දොංගල්පිටිය තලාහේන වැනි ප්‍රදේශවල මුහුදු තීරයට නෞකාවෙන් විසිරුණු ද්‍රව්‍ය වැඩි වශයෙන් ගොඩගසමින් තිබුණා. මේ අතර නෞකාවෙන් මුහුදට වැටුණු එක් බහලුමක් සෙත්තප්පාඩුව මුහුදු තීරයට මෙලෙස ගොඩගසා තිබුණා. මෙවන විටත් ගිනිගනිමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාව දැනට නැංගුරම්ලා ඇති සීමාවේ සිට මුහුදු සැතපුම් 50ක් ඈත දියම වෙත රැගෙන යාම සඳහා ඊයේ තීරණය කෙරුණු අතර ඒ වෙනුවෙන් ඉන්දීය රජයේද සහාය හිමිවන බවයි සඳහන් වුණේ. අනුග්‍රහය ඔබ නැවතත් ලයිව් at 12 සමගින් චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක තොගයක් අද අලුයම දිවයිනට රැගෙන ආවා. මෙම එන්නත් තොගය මෙරටට ලැබුණේ චීන රජයේ ලබා දුන් ප්‍රදානයක් ලෙසයි. චීන රජයෙන් මෙරටට ප්‍රධානයක් ලෙස ලබා දුන් සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් රගත් ශ්‍රී ලංකන් ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා වුණේ අද අලුයම 12:30ට පමණ. මෙම එන්නත් තොගේ නිල වශයෙන් මෙරටට බහර දීම සිදු කෙරුණේ චීනයේ මෙරට තානාපතිවරයා විසින්. එම එන්නත් තොගේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය විසින් නිල වශයෙන් බහරගත් අතර නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, මහාචාර්ය චන්න ජයසුමන යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.
ඉන තානාපතිතුමා තහවුරු කරා සයිනෝෆාම් වර්ගයේම එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් ඉදිරි මාසක කාලය ඇතුළත අපේ රටට ලබා දීමට බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් අප හිතනවා ජූනි මාසයේ දෙවනි සතියේදී ඒ ප්‍රමාණය අපේ රටට ලැබෙයි කියලා. චීනයේ මේ වෙනකොට නිෂ්පාදනය කරන අනෙකුත් ප්‍රධාන එන්නත තමයි සයිනෝවැක් කියන එන්නත. එය ශ්‍රී ලංකාව තුල නිෂ්පාදනය කිරීම සඳහා අප මාස කිහිපයක් තුල පුරාම සාකච්ඡා කරලා මේ වෙනකොට ඒක සාර්ථකත්වයට පත් වෙලා තියෙනවා. ඒ සඳහා චීන රජයේ සම්පූර්ණ අනුග්‍රහය ආශිර්වාදය ලැබෙන බව එතුමා ප්‍රකාශයට පත් කරනු ලැබුවා. අප බලාපොරොත්තු වෙනවා සයිනෝවැක් එන්නත අපේ රටේ සහ චීනයේ අවුල් නිෂ්පාදනයක් හැටියට ඉදිරි මාස දෙකක පමණ කාලයේදී අපේ රට තුල නිෂ්පාදනය කරන්න. ඒ සඳහා කුණ්ඩසාලේ ප්‍රදේශයේ පිහිටලා තියෙන කර්මාන්ත ශාලාවක මේ වෙනකොටත් මූලික කටයුතු අපි සූදානම් කරගෙන යනවා. දිවයිනට ලැබුණු සයිනෝෆාම් එන්නත් ඔගිය අදාළුවම කොළඹ වසංගත රෝග විද්‍යා අංශය වෙත රැගෙනීමට පියවර ගැනුණා. මේ අතර කොල්ලුපිටිය පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි COVID-19 ආසාදිතයෙකු ඉන් පලා ගොස් තිබෙනවා. ඔහු අම්පාර ප්‍රදේශයේ පදිංචි මොහමඩ් රිකාස් නැමැති පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ. මේ අතර බූස බන්ධනාගාරයේ සිටියේදී COVID-19 ආසාදනය වූ රිමාන්ඩ් රැඳවියෙකු ප්‍රතිකාර සඳහා අඟුරුකුළු පැලැස්ස ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත රැගෙන යමින් සිටියේදී පලා ගොස් තිබෙනවා. චීන රජයේ ප්‍රධානයක් ලෙස අද මෙරටට ලැබුණු සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5 අද සිටම එන්නත් කරණයට යෙදවීමට පියවර ගන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය අංශවල නිර්දේශයන්හි ප්‍රමුඛතාව අනුව දිස්ත්‍රික්ක කිහිපයක් අතර මෙම එන්නත් බෙදා හැරීමටද සැලසුම් කර තිබෙනවා. අප දැන් තවත් විරාමයක් ලබා ගන්නවා. ඒ පුවතත් සමගින් අදට අප ලයිව් ඇට් 12 තුලින් සමුගන්නවා. ඔබට සුබ දවසක්.